ශ්‍රද්ධාව ධර්ම දක්ෂිනා අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස. සමන්තහා චක්කවාලීසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසනාරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් වූ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ අම්පාර අඹගහවැල්ල
නොම්බර 7B161 නිවසේ පදිංචි EM ටිකිරි බණ්ඩාර පුතුණුවන්, AGR විමලාවතී ලේලිය, EM ඩිංගිරිය මහත්තයා දියණිය කියන මෙන්න මේ පින්වන්ත පිරිස. අපි මේ පින්වත් පිරිසට දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අද දවසේ අපි තෝරාගත්තා ඊටාම විශේෂ සූත්‍ර දේශනාව. මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තිබෙන වටින සූත්‍ර දේශනාව. සූත්‍රයේ නම තමයි පිටති අනංගන සූත්‍රය. මේ සූත්‍රයේ සංග්‍රහ වෙලා තිබෙන්නේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ 54 වෙනි පිටුවේ. මේ සංසාර ගමනේ ඔබත් මමත් ඇවිදගෙන ආවේම පින්වත්නි මේ කෙලෙස් හිත නිසා. ඒ කෙලෙස් හිත අපට පාලනය කරගන්න බැරි වෙච්ච නිසා අපි පින්වත්නි මේ සංසාර ගමනේ අපට අති දීර්ඝ කාලයක් ගමන් කරන්න සිද්ධ වුණා. තණ්හාව මූලික කරගෙන අපේ හිත පාලනය කරගන්න බැරි මට්ටමට පංච නීවරණයන් වලට යට වෙලා අපි මේ ලෝකේ යථාර්ථය නියමාකාරයකට නොදැන ගැනීම මත පින්වතුනි අපි මේ සසරේ බොහෝ තැන් අසරණ වුණා. පින්වතුනි මේ හිත සසරට ඇදගන්න ස්වභාවය ඊටාම වැඩි. මොකද හිත හැම වෙලාවකම බර තණ්හාවට. ඒ නිසා ඒ හිතේ ස්වභාවය වටහා ගන්න තමයි පින්වතුනි අපට මේ ධර්මයේ උපකාර කරන්නේ. පින්වතුනි මේ සංසාරය කෙලෙස් වලින් වැහුණම දසමාර සේනාවට යට වෙලා අපට මේ ලෝකේ යථාර්ථය හරියට නොවැටහුණාම අපි බොහෝ ලෙස පව් කරගන්නේ. පින්වතුනි බලන්න වර්තමානයේ වෙනකොට පින් පව් ගැන ඇතැම් පිරිසකට විශ්වාසයක් නැහැ. මම මරණයට පත් වෙලා ඊළඟ ආත්ම භාවයේ පව් කළොත් දුගතියට යයි කියන විශ්වාසයක් නැහැ. පින් කළොත් සුගතියට යනවා කියන විශ්වාසයක් නැහැ. ඔවුන් මේ සංසාරයට අභියෝග කරනවා. මෙලොවක් පරලොවක් නැහැ. මෙහිම පින්වතුනි මේ ගමන් කරන සංසාරයට තමන් අභියෝග කරනවා. පින්වත්නි ඔවුන් පිළිබඳව තියෙන එකම කනගාටුව තමයි මේ තරම් වටින බුද්ධ ශාසනයක් තියෙන කාලයක නිරයට යන එක. ඊළඟ භවයක් තියෙනවද නැද්ද කියන කාරණාව, දුගතියක් තියෙනවද නැද්ද කියන කාරණාව, ඒ අදහස් තියෙන ඇට ඊළඟ ආත්ම භාවයේ පින්වතුනි ඒක තමන්ගේ දෑසීම බලලා විඳින්න පුළුවන්. ඒ පිළිබඳව අපට පුංචි දුකක්වත් ඇති කරගන්න ඕනේ. ඔවුන් තමන්ගේ ජීවිතේ ඒ තමන් ගත කරන ජීවිතයත් එක්ක තමන්ට ලැබෙන ඒ තියෙන ප්‍රඥාවෙන් හිතන විදියත් එක්ක එයට ඊළඟ ආත්ම භාවයේ කොහොමත් මේ දුගතිය කියන එක බලා ගන්න පුළුවන් කියලා පින්වතුනි අපි දන්නවා. නමුත් පින්වත්නි මේ සංසාරයේ තියෙන අති භයානකකම මේ බුද්ධෝත්පාද කාලයකදීවත් නොවටහා ගන්නවා කියන එක නම් ඊටාම අභාග්‍ය සම්පන්න කරුණ. ඒ දිහා දකිනකොට ධර්මයේ දන්න මේ මෙලොව පරලොව පිළිබඳ විශ්වාසයක් තියෙන දසවස්තුක සම්මාදිට්ඨියෙන් ගත කරන අපේ පින්වතුන් හිතන්න හැම වෙලාවකම මේ තමයි දේවදූතයෝ. ඔවුන් දේවදූතයෙක්සේ දකින්න. මමත් සංසාරේ වරද්දගත්තොත් යම් බුද්ධ ශාසනයක මටත් මෙහිම හිතෙන්න පුළුවන්. පින්වත්නි මිත්‍යා දෘෂ්ටි ගත්තු කෙනාට කවදාවත් මේ සම්මාදිට්ඨිය පහසුවෙන් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. දැඩි වීරියක් දරන්නට ඕන ඔහුගේ සංකල්ප මග හරවා ගන්න. එහෙමනම් පින්වත්නි ඔබත් මමත් මේ ගමන් කරන සංසාර ගමනේ අපි අවීචි මහා නිරේ ඉපැද්දෙව්වනම්, අපි අටමහා නිරේ අති දීර්ඝ කාලයක් ජීවත් කෙරෙව්වනම්, අපි තිරිසන් ලෝකේ ජීවත් කෙරෙව්වනම්, අපි പ്രേත අසුර ලෝකවල අපි දුක් විඳෙව්වනම් ඒ සියල්ලක්ම කරේ අපේ මේ හිතයි. හිතම තමයි අපි මේ තැන් වලට ඇදලා දැම්මේ.
ඒකනේ භාග්‍යවතුන් වහන්සේ දවසක් දේශනා කරන්නේ යම් කිසි ශක්තිවන්ත පුරුෂයෙක් දරුණු හතුරෙකුට හතුරුකමක් කරන එකට වඩා ඊටාම භයානකයි තමන්ගේ හිතේ උපන්නා වූ අකුසල කර්මයක් ක්‍රියාත්මක කරන එක. තමන්ගේ හිතේ උපන්නා වූ අකුසල කර්මයක් ක්‍රියාත්මක කරන එක ඊටාම භයානකයි. මොකද හතුරෙකුට හතුරුකමක් කළොත් ඒ හතුර උපරිම තමන්ට ඒකට දඬුවමක් දුන්නොත් ඕනමනම් ජීවිතය තොර කරයි. ඒ කියන්නේ මරයි. හැබැයි තමන්ගේ හිතින් කරන අකුසල කර්මය නිසා ඒකට තමන්ට දඬුවම් ලැබෙනවා ජීවිත 100ක්, ජීවිත 1000ක්, ජීවිත ලක්ෂයක්, ජීවිත කෝටියක්, ජීවිත අසංඛ්‍යයක් වුණා. ඊතරම් භයානකයි. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. එමනම් පින්වතුනි අපේ මේ හිත ස්වභාවය අවබෝධ කරගන්න එක ඊටාම වැදගත්. හිතේ ස්වභාවය දැනගත්තොත් තමයි අපට ඒ හිත හික්මව ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. අන්නේ හිතේ ස්වභාවය මනාකොට පුරුදු පුහුණු කරන හිතේ ස්වභාවය අවබෝධ කරවන වටින සූත්‍ර දේශනාවක් සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. ඒක තමයි මේ අනංගන සූත්‍රය. පිටුතරි මේ බුද්ධ ශාසනයේ තියෙන වැදගත්ම කරුණක් මෙතන කියනවා. මේ බුද්ධ ශාසනයේ යම් කෙනෙක් වරදක් කළොත් ඒ වරද කරපු කෙනාව එලවල දාන්නේ. මේ බුද්ධ ශාසනයේ තියෙන විශේෂ ගුණයක්. හැබැයි ඔහුට තියෙන යම් යම් ස්ථාන වෙනස් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් උපසම්පදා ස්වාමින් වහන්සේ නමක් අතින් සතර පරාජිකා වුණොත් ඒ ස්වාමින් වහන්සේට උපසම්පදාව නැති වෙනවා. සාමාන්‍යයෙන් කියන්නේ භික්ෂු භාවය නැති වෙනවා කියලා. නමුත් උන්වහන්සේට කැමති නම් සාමණේර භාවයෙන් ඉන්න පුළුවන්. ඒකේ ස්ථාන වෙනස් කරන්න පුළුවන්. හැබැයි උන්වහන්සේට නිවන් දකින්න බෑ කියලා නෑ. වීරිය වැඩුවොත් නිවන් දකින්න පුළුවන්. ඒ වගේ පින්වතුනි සමහර වෙලාවට මේ ශාසන ස්ථාන වෙනස් වුණාට මේ ශාසනයේ කෙනෙක්ව එලවල දාන්නේ නෑ. මොකද භාග්‍යවතුන් වහන්සේ දන්නවා මේ හිතම තමයි මේ සත්‍යාව මේ තරම් සංසාරේ දුකකට පත් කරේ. ඒ ස්වභාවය දැනගෙන ඒකෙන් මිදෙන්න මාර්ගයක් භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. අන්න ඒ කාරණාවත් හරි අපූර්වට ඉස්මතු කරපු දේශනාවක් තමයි මේ අනංගන සූත්‍ර දේශනාව. අපි බලමු මේකේ මොකද්ද සාකච්ඡා කරන්න කියලා. දවසක් භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාව ආමන්ත්‍රණය කරනවා. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දේශනාව කරාට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මේ දේශනාව භාග්‍යවතුන් වහන්සේ අනුමත කරනවා. ඒ නිසා මේක ශ්‍රාවක භාෂිතයක් වුණත් භාග්‍යවතුන් වහන්සේගේම දේශනාවක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා චත්තාරෝ මේ ආවසෝ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් එවත්නි මේ ලෝකේ පුද්ගලයෝ 4 දෙනෙක් විද්‍යාමාන වෙනවා. මේ ලෝකේ 4 දෙනෙක් ඉන්නවා. කතමේ චත්තාරෝ මොන 4 දෙනාද? ඉදහවුසෝ ඒකච්චෝ පුද්ගලෝ සාංගනෝව සමානෝ. ඔනෙක් කෙනෙක් ඉන්නවා දැඩි කෙලෙස් සහිතව. මම මෙතන ඉදිරියට පැහැදිලි කරන්න මොනවද මේ දැඩි කෙලෙස් කියලා කියන්නේ. එක පුද්ගලෙක් ඉන්නවා ඒ පුද්ගලයාට දැඩි කෙලෙස් තියෙනවා. දැන් මේ දැඩි කෙලෙස් තියෙන පුද්ගලයා තමන්ගේ හිතේ කෙලෙස් තියෙන බව තමන් දන්නේ නැහැ. තමන්ගේ හිතේ කෙලෙස් තියෙනවා කියලා තමන් දන්නේ නැහැ. ඒ නොදන්නාකම ඔහුට නොදියුණු බවක් ඇති කරනවා. ඔන්න පළවෙනි පුද්ගලයා තමයි එක්කෙනෙක් ඉන්නවා දැඩි කෙලෙස් තියෙනවා. හැබැයි අත්තිමේ අජ්ජත්තං අංගනන්ති මට දැඩි කෙලෙස් තියෙනවා යථාභූතං පජානාති නප්පජානාති. ඒ ඇත්ත ඇති සැටියෙන් ඔහු දකින්නේ නේ. ඒක සත්‍යයක්. ඒ සත්‍ය ඇති සැටියෙන් ඔහු දකින්නේ නේ. ඒක යථාභූතං නප්පජානාති කිව්වේ. ඇත්ත ඇති සැටියට දකින්නේ. ඒ කියන්නේ තමන්ගේ හිතේ දැඩි කෙලෙස් තියෙනවා කියලා තමන් දකින්නේ නේ. ඉද පනාවසෝ ඒකච්චෝ පුද්ගලෝ සාංගනෝව සමානෝ. ඔන්න තව කෙනෙක් ඉන්නවා දැඩි කෙලෙස් තියෙනවා. අත්තිමේ අජ්ජත්තං අංගනන්ති යතහභූතං පජානාති. හැබැයි මේ දෙවෙනි කෙනාගේ විශේෂත්වයක් තියෙනවා. ඔහුට දැඩි කෙලෙස් තියෙනවා.
හැබැයි තමන්ගේ හිතේ දැඩි කෙලෙස් තියෙනවා කියලා තමන් දන්නවා. ඊළඟට තුන්වෙනි කෙනා තමයි ඉදහවුසෝ ඒකච්චෝ පුද්ගලෝ අනංගනෝව සමානෝ. නත්ති මේ අජ්ජත්තං අංගනන්ති යථාභූතං නප්පජානාති. තුන්වෙනි කෙනා තමයි තමන්ගේ හිතේ දැඩි කෙලෙස් නැහැ. කියන්නේ කෙලෙස් දැඩිව නැහැ. නැති බව තමන් දන්නෙත් නැහැ. දැන් මේ කාරණාව පින්වත්නි ඉතා වැදගත් කරුණා. තමන්ගේ හිතේ දැඩිව කෙලෙස් නැහැ. පින්වතුනි ඒ කාලේ ලංකාවේ පිළිගත් එක්තරා ස්වාමින් වහන්සේ නමකුත් මේ කාරණාව බොහොම වැරදියට අර්ථ දක්වලා තියෙනවා. උන්වහන්සේ ඒ කාරණාව වැරදියට වටහාගෙන තිබෙන මේ අනංගන සූත්‍රයෙන්. උන්වහන්සේ එතනදී කියනවා මේ රහතන් වහන්සේ නමකට උනත් කෙලෙස් ඇති වෙන්න පුළුවන් කියලා. උන්වහන්සේ රහතන් වහන්සේව දැක්කේ මෙන්න මේ අනංගන සූත්‍රයේ මේ පාඩයෙන්. මෙතන කියනවා ඒකච්චෝ පුද්ගලෝ අනංගනෝව සමානෝ. දැඩි කෙලෙස් නැතුව ඉන්නවා. හැබැයි එතන කියන්නේ කෙලෙස් නැහැ කියන එක නෙවෙයි. එතන කියන්නේ පින්වත්නි කෙලෙස් දැඩිව නැහැ කියන එකයි. ඒ නිසා දැඩිව නැති බව තමන් දන්නේ නැහැ. දැන් මේක උදාහරණයක් මේ වෙලාවේ කිව්වොතින් කෙටියෙන් ඔන්න කෙනෙකුට ද්වේෂය දැඩිව තියෙනවා. සමහරලාට පොඩි දෙයකටත් ඉතාමත් ඉක්මනින් කිපෙනවා. එතකොට ඒ ඉතා ඉක්මනින් කිපීම තුළ තමන්ට දැඩිව ද්වේෂය ඇති වෙන බව තමන් දන්නවා. තව කෙනෙක් ඉන්නවා තමන්ට දැඩිව ද්වේෂය ඇති වෙන බව තමන් දන්නේ නැහැ. හැබැයි තව කෙනෙක් ඉන්නවා දැඩිව ද්වේෂය ඇති වෙන්නේ නැහැ. කියන්නේ ඉතාමත් ඉක්මනටම කේන්ති යන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට මේ ද්වේෂය කියන එක යටපත් වෙලා තියෙන්නේ දරුණු අවස්ථාවක් ආවොත්. තමන් දැඩීවම අකමැති දෙයක් වෙන්න ගත්තොත් අන්න ඒ වෙලාවට තමන්ට කේන්ති යන්න පුළුවන්. ඒකයි මෙතන මේ කාරණාවේදී කිව්වේ දැඩිව කෙලෙස් නැහැ. ඒ කියන්නේ කෙලෙස් යටපත් වෙලා තියෙන්නේ. පින්වත්නි මේ සංසාරයේ තිබෙන අති භයානකකම තමයි මේ කෙලෙස් සංසිඳවනවා කියන එක පින්වත්නි ක්ෂණයක් පාසාම කරන්න ඕන දෙයක්. අපි හිතමු දැන් උදාහරණයක් හැටියට ඔන්න ලිඳක් තියෙනවා. ඒ ලිඳේ ජලය පිරලා තියෙනවා. මේ ජලය අපි ඉවත් කරන්න ඕන. උදේ ඉඳලා හවස් වෙනකන් මහන්සි වෙලා ඉවත් කරනවා. තව පොඩි ප්‍රමාණයක් ඉතුරු කරනවා. හිතනවා හෙට උදේට ඉතුරු ටික අස් කරනවා කියලා. බලනකොට උදේ ආයමත් අර ඉවත් කරපු ප්‍රමාණයටම ජලය පිරීලා. ආන් ඒ වගේ තමයි මේ හිතත්. සිහියෙන් ඉන්න තාක්කල් කෙලෙස් පින්වතුනි ඉස්මතු වීම නවත්ත ගන්න පුළුවන්. හැබැයි යම් තැනක සිහිය නැති වෙනවා නම් ඒ සිහිය නැති වෙන තැනදිම නැවත පින්වතුනි කෙලෙස් උපදිනවා. ඒක තමයි මේ හිතේ ස්වභාවය. දැන් ඒ ස්වභාවය වටහා ගන්න එක තමයි පින්වතුනි අපි කල යුත්තේ. දැන් මෙතන මේ සාකච්ඡා කරේ ආන්ගේ කාරණාව. අපේ හිතේ දැන් කෙනෙකුගේ හිත ගත්තොත් ඒ කෙනාගේ හිතේ කෙලෙස් දැඩිව නැහැ, යටපත් වෙලා තියෙන්නේ. හැබැයි අවස්ථාවක් ලැබිච්ච ගමන් ඒ කෙලෙස් මතුවෙන්න පුළුවන්. ඒක ද්වේෂය වෙන්න පුළුවන්, ලෝභය වෙන්න පුළුවන්, මෝහය වෙන්න පුළුවන්, රාගය වෙන්න පුළුවන්. මේ විවිධ පැති වලින් මේ කෙලෙස් ඉස්මතු වෙන්න පුළුවන්. මාන්නය වෙන්න පුළුවන්. විවිධ පැති වලින් එන්න පුළුවන්. ඒකට දැන් එක උදාහරණයක් කියනවා නම් අපි මේ කාරණාව තව ටිකක් විස්තරාත්මකව සාකච්ඡා කරමු ඉස්සරහට. එක උදාහරණයක් මේක තේරුම් කරගන්න කියනවා නම් අනුරුද්ධ මහරහතන් වහන්සේ රහත් බව ලබන්න කලින් උන්වහන්සේට දිවස පහළ වුණා. උන්වහන්සේගේ දිවසෙන් උන්වහන්සේට සක්වලවල් 1000ක් බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට ගිහිලා කියනවා ස්වාමීනි මට සක්වලවල් 1000ක් බලන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. නමුත් ස්වාමීනි මට හරි පුදුමයි ඇයි මට රහත් වෙන්න බැරි කියලා. පින්වත්නි එතන ඒ සාකච්ඡා කරේ ඒ කාරණාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු දෙන්නේ උන්වහන්සේට ඒකම තමයි නිවන් දකින්න බැරි හේතුව. උන්වහන්සේට නිවන් දකින්න බැරි හේතුව ඒකමයි. මොකද්ද? උන්වහන්සේට අර තමන්ට දිවසක් තියෙනවා සක්වලවල් 1000ක් බලන්න පුළුවන්. ඒක නිසා තමන්ට මාන්නය තියෙනවා. හැබැයි උන්වහන්සේට මාන්නය තියෙන්නේ පින්වතුනි මේ
සාමාන්‍ය කෙනෙකුට තියෙන මට්ටමට මාන්නයක් නෙවෙයි. තාම සියුම් ලෙස තියෙන මාන්නයක්. එතකොට ඒ සියුම් ලෙස තියෙන මාන්නේ උන්වහන්සේට තේරෙන්නේ. ඒ නිසා උන්වහන්සේට රහත් වෙන්න බැරි වුණා. එතකොට පින්වත්නි හිතන්න මෙන්න මේක තමයි සැබෑ යථාර්ථය. මේක තමයි සැබෑ යථාර්ථය. හැබැයි ඒක දකින්න විශේෂ ප්‍රඥාවක් අපිට තියෙන්නට ඕන. දැන් අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන්නේ මේ ශාසනයේ විශේෂ තැනක හිටපු ආර්යයන් වහන්සේ නම. ඒ විශේෂ තැනක හිටපු ආර්යයන් වහන්සේට පින්වත්නි මේ කාරණාව ග්‍රහණය කරගන්න බැරි වුණා. එතකොට බලන්න මේ ශාසනී කිසිම දියුණුවක් නැති තරම් ඉන්න අප මොනතරම් වීරියක් වඩන්න වේද මේ කෙලෙස් සිත නසන්න. අපි වටහා ගත යුත්තේ අන්න එතනයි. මේක අවබෝධ කරගන්න මේක වටහා ගන්න මීට වඩා දැඩි වීරියක් වඩන්නට ඕන. එහෙම නැති වුණොත් පින්වත්නි අපි සැබෑවටම මේ ශාසනයේ අසරණ පිරිසක් බවට ඒකාන්තයෙන්ම පත් වෙනවා. දැන් ඊළඟට කියනවා මෙතන මහණෙනි තව කෙනෙක් ඉන්නවා ඔහුට දැඩි කෙලෙස් නැහැ. කෙලෙස් දැඩිව නැහැ. හැබැයි තමන් නැති බව තමන් දන්නවා. තමන් නැති බව තමන් දන්නවා. කියලා දැන් ඔන්න පුද්ගල වර්ග 4 සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කළා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මහණෙනි මම නුඹලාට කිව්ව පුද්ගල වර්ග දෙකක්. එකක් තමයි දැඩිව කෙලෙස් තියෙනවා එක්කෙනෙක් ඉන්නවා තියෙන බව දන්නවා තව කෙනෙක් ඉන්නවා තියෙන බව දන්නේ නැහැ. අයං ඉමේසං දින්නම් පුද්ගලාණං සාංගණං යේව සතං හීර පුරිසෝ අක්ඛායති. අර පුද්ගලයෝ දෙන්නෙක් පළමුවෙන්ම නම් කරන්නේ දැඩිව කෙලෙස් තියෙන කෙනා දන්නවා දැඩිව කෙලෙස් තියෙන කෙනා දන්නේ නැහැ. ඒ දෙදෙනා අතරින් එක්කෙනෙක් සාරිපුත්ත හාමුදුරු දේශනා කරා හීනයි. කවුද ඒ හීන? තමන්ගේ හිතේ දැඩිව කෙලෙස් තියෙන බව දන්නේ නැති කෙනා. ඊළඟට සාරිපුත්ත හාමුදුරුව කියනවා ඇවැත්නි ඒ දෙන්න අතරින් දැඩිව කෙලෙස් තියෙන බව තමන් දන්න කෙනා තමන්ගේ හිතේ දැඩිව කෙලෙස් තියෙන බව දන්න කෙනා ශ්‍රේෂ්ඨයි කියනවා. එක්කෙනෙක් හීන එක්කෙනෙක් ශ්‍රේෂ්ඨයි. හීන කෙනා තමයි දැඩිව කෙලෙස් තියෙන බව දන්නේ නැති කෙනා. ශ්‍රේෂ්ඨ කෙනා තමයි දැඩිව කෙලෙස් තියෙන බව දන්න කෙනා. එතකොට මෙතනදී පින්වතුනි අපිට බොහෝ ප්‍රශ්න ගොඩ නැගෙනවා කොහොමද මේ කෙලෙස් තියෙන කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ කියලා. අපි බලමු සාරිපුත්ත හාමුදුරුවෝ ඒකට පිළිතුරක් දෙනවා. ඊළඟට අනිත් කෙනා තමයි දැඩිව කෙලෙස් නැති බව තමන් දන්නේ නැහැ. ඒ කෙනා හීනයි කියනවා. තව කෙනෙක් ඉන්නවා දැඩිව කෙලෙස් නැති බව තමන් දන්නවා. ආන් ඒ කෙනා ශ්‍රේෂ්ඨයි කියනවා. ඔතනදී මුගලන් හාමුදුරුව අර අපිට ආපු ප්‍රශ්නේ අහනවා. මුගලන් හාමුදුරුව අහනවා ස්වාමීනි පින්වත් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ හේතුකෝ පච්චයෝ කින්නකෝ ආවසෝ සාරිපුත්තෝ හේතුකෝ පච්චයෝ. මොකද්ද හේතුව ස්වාමීනි? මොකද්ද ප්‍රත්‍ය? යනිමේසං දින්නම් පුද්ගලාණං සාංගණං යේව සතං ඒකෝ හීන පුරුෂෝ අක්ඛායති ඒකෝ සෙට්ට පුරුෂෝ අක්ඛායති. මේ දැඩිව කෙලෙස් තියෙන පුද්ගලෝ දෙන්න අතරින් එක්කෙනෙක් හීන පුරුෂයෙක් වෙන්නත් තව කෙනෙක් ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්නත් මොකක්ද අහනව හේතුව? ඊළාට දෙවෙනි ප්‍රශ්නේ අහනවා මේ කෙලෙස් නැති අය දැඩිව කෙලෙස් නැති අය අතරින් එක්කෙනෙක් හීන වෙන්නත් එක්කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙන්නත් මොකක්ද අහනව හේතුව? මොගලන් හාමුදුරුවෝ ප්‍රශ්න දෙක දැන් ඇහුවා. ආන් ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒකට පිළිතුරක් දෙනවා. කොහොමද දෙන්නේ? පින්වත් මහණෙනි යම්කිසි කෙනෙක් තමන්ට දැඩිව කෙලෙස් තියෙනවා. තමන්ට දැඩිව කෙලෙස් තියෙන බව තමන් දන්නේ නැහැ. තමන්ට දැඩිව කෙලෙස් තියෙන බව තමන් දන්නේ නැහැ. අන්න ඒ කිනා මෙන්න මේ වගේ කැමැත්තකුයි ඇති කරගන්නේ. මොන වගේ කැමැත්තක්ද? ඔහුට න චන්දං ජානිස්සති. මේ අකුසල් වලින් මිදෙන්න ඔහුට කැමැත්තක් නැහැ. න චන්දං ජානිස්සති න වායමිස්සති න විරියං ආරබිස්සති
තස්සංගනස්ස පහනාය. ඒ කෙනාට අකුසල් වලින් මිදෙන්න කත්තුකම්මතා කුසලස්චන්දය නම් වූ කුසලය කරන්න බලවත් කැමැත්තක් ඔහුගේ හිතේ උපදින්නේ නෑ. ඔහු වෑයම් කරන්නේ නෑ මිදෙන්න ඔහු වීරිය ආරම්භ කරන්නේ නෑ. පින්වත්නි තමන්ගේ හිතේ ස්වභාවය අවබෝධ කරගන්න කෙනා තමයි තමන්ගේ හිතට පිළියම් කරන්නේ. රෝගය හඳුනගත්තොත් තමයි රෝගයට ප්‍රතිකර්ම කරන්නේ. නමුත් මේ සංසාරයේ තියෙන භයානකම දෙයක් තමයි පින්වත්නි තමන්ගේ තියෙන මමත්වයට වැඩි ඉඩක් දෙනවා. දැන් සමහර වෙලාවට මාන්‍ය වගේ කෙලෙස් එක්ක තමන්ගේ අඩුපාඩු තමන් දකින්න කැමති නෑ. තමන්ව වර්ණනාවට ලක් කරන එකටම තමයි තමන් කැමති. තමන්ගේ අඩුපාඩුවක් දැකලා යමෙක් විවේචනය කළොත් ඒ විවේචනය කරන පුද්ගලයාත් එක්ක තමන් ගැටෙනවා. ඒක පින්වතුනි මජ්ක්‍ධිම නිකායේ එක්තරා සූත්‍රයක දේශනා කරලා තියෙනවා යම්කිසි කෙනෙක් එක්තරා භික්ෂුන් වහන්සේ නමකට අවවාද කරන්නේ නැහැලු. ඒකට හේතුව තමයි උන්වහන්සේට අවවාදයක් දෙනකොට උන්වහන්සේ අවවාදය දෙන කෙනත් එක්ක ගැටෙන්න බලනවා. එහෙම නැත්නම් ඒ අවවාදය බාරගන්නේ නැතුව ඉන්නවා. එහෙම නැත්නම් ඒ අවවාදයට එක්ක ඒ කතාව වෙන පැත්තකට අරගෙන යනවා. ඒකට සාධාරණ හේතු ඉදිරිපත් කරනවා. ඒ අවවාද දෙන කෙනත් එක්ක අප්‍රිය අමනාපකම් ඇති කරගන්නවා. කල්යාණ මිත්‍රයන් වහන්සේලා පින්වත්නි ඒ අයට දැඩිව අවවාද කරන්න යන්නේ නෑ. හැබැයි නැමෙන හිතක් තියෙන කල්යාණ සම්පවංකතා ගුණය දියුණු කරලා තියෙන කෙනෙක් නම් ආර්යයන් වහන්සේලා තුර ඉන්නකොට වුණත් ළඟට ගිහිල්ලා අවවාදයක් දෙන්න තරම් උන්වහන්සේලා කාරුණික වෙනවා. උන්වහන්සේලාගේ අනුකම්පාව ලබලා දෙනවා. එහෙම අවස්ථාවන් වල උන්වහන්සේලා පිහිට වෙනවා. හැබැයි දැන් මෙතන මේ තියෙන්නේ තමන්ගේ හිතේ දැඩිව කෙලෙස් තියෙනවා. හැබැයි ඒ තියෙන ස්වභාවය මේ කිනා තේරුම් කරගන්නේ. එතකොට දැන් තමන්ගේ හිතේ කෙලෙස් තියෙන බව තමන් පිළිගන්න සෝදානම් නැහැ. එතකොට ඒ නිසා ඒ භික්ෂුන් වහන්සේගේ හිත ඒ කෙනාගේ හිත අර කෙලෙස් එක්කම ගැටි ජීවත් වෙනවා. එහෙම වුණාම ඔහුට කවදාවත් තමන් ඉන්න තැනින් ගොඩට එන්න බැරි වෙනවා. හැබැයි එහෙම ඉන්න කෙනා කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ අනුග්‍රහයක් ලැබුණම තමන් ඉන්න තැනින් ගොඩ එනවා. මේක දෙකම තේරුම් කරගන්න මම උදාහරණ දෙකක් කියන්නම්. පිටුතුනේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ බාහිය දාරුචීරිය කියලා හිටියා එක්තරා පුද්ගලෙක්. මොහු වෙළඳාම් කරේ. මොහුදේ වෙළඳාමේ යනකොට නැව කුණාටුවකට හසු වෙලා මොහොදුබත් වෙලා මොහු ගොඩට එනවා ලෑල්ලක ආධාරයකින් වස්ත්‍රයක්වත් ශරීරේ නෑ. ඒ කාලේ තිබුණා නිර්වස්ත්‍ර විඳීමත් ආගමක් කියලා. දැන් මේ පුද්ගලයාව දැකලා මිනිස්සු ඇවිල්ලා ඔහුට වන්දනාමාන කරන්න පටන් ගත්තා. ඔහුට සිව්පසයෙන් සංග්‍රහ කරන්න පටන් ගත්තා. ඔහු හිතනවා වස්ත්‍ර හොය ඉන්නවට වඩා නිර්වස්ත්‍ර විඳින්න එක ලාභයක් කියලා. පිටුතරේ ටික දවසක් යනකොට දැන් මොහු තමන්ගේ හිතම තමන් වංචාවෙන් ඉන්න බව තමන් දන්නවා. එහිම ඉඳගෙන අර බොහෝ දෙනෙක් දින සිව්පසයේ පිළි අරගෙන ඉන්නවා. ඔවුන්ගේ ඉදිරියේ ඉන්නේ හරියට රහත් වෙච්ච කෙනෙක් හැටියට. නමුත් එක දවසකදී මේ කෙනාට හිතෙනවා මම ඇත්තටම බුදු වෙලා වෙන්නේ නැති. මම ඇත්තටම රහත් කෙනෙක් වෙන්නේ නැති කියලා තමන්ටම ඉබේටම තමන් ගැන හිතෙනවා. හැබැයි වංචාවෙන් ඉන්න එකටත් වඩා ඊටාම භයානක පැත්තක් තමයි තමන් ඇත්තටම ඒ තැනට ආවා කියලා සිතුවිල්ලක් පහළ වෙන එක. එතකොට පින්වතුනි ඒක ඊටාම භයානකයි. අර දේත් භයානකයි. නමුත් මේක ඊට වඩා භයානකයි. ආන් ඒ වෙලාවේ සුද්ධහවාස බ්‍රහ්ම ලෝකෙන් එක්තරා කල්යාණ මිත්‍ර බ්‍රහ්මෙක් ඇවිල්ලා මග පෙන්වනවා. අනාගාමී බ්‍රහ්මෙක් ඇවිල්ලා මග පෙන්වනවා. මිත්‍රය ඔබ රහත් වෙලත් නෑ. ඔබ රහත් වෙන මග දන්නෙත් නෑ. රහත් වෙච්ච මග දන්න එකම උත්තමයන් වහන්සේ තමයි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ. දැන් උන්වහන්සේ අසවල් විහාරේ වැඩ ඉන්නවා. යන්න උන්වහන්සේගෙන් රහත් වෙන මග අහගන්න කියලා. පළමු වචනයෙන්ම පින්වතුනි මේ පුද්ගලයාගේ හිත වෙනස් වුණා. හැබැයි
ඔය කොටස විතරක් අල්ලගත්තට මදි අපි බලන්න ඕන ඒ බාහිය දාරුචීරියට ඒ වෙලාවේ ඒ වගේ සිතුවිල්ලක් පහළ වුණේ මොකක් නිසාද? අතීත සංසාරේ ඉඳලාම ඊටාම හොඳින් පින්වත්නි මාර්ගය වඩාගෙන ආපු කෙනෙක්. අපේ පින්වතුන්ට මතක ඇති කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනය. හිටියා පින්වතුනි භික්ෂුන් වහන්සේලා 7 නමක්. ඒ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ශාසනී දුර්වල කාලේ, ඒ කියන්නේ ශාසනය පිරිහෙන කාලේ වෙනකොට මේ භික්ෂුන් වහන්සේලා 7 නම හිතාගත්තා අපි මේ ශ්‍රමණ ධර්මයේ වීරිය වඩලා පුරමු. ඒකට උන්වහන්සේලා තෝරගත්තා එක්තරා ක්‍රමවේදයක්. ඒ තමයි අපි මේ ඉන්න පිරිසත් එක්ක ගැටෙන්නේ නැතුව, ඉන්න පිරිසත් එක්ක එකට වාසය කරන්නේ නැතුව අපි වෙනම ගිහිල්ලා වීරිය වඩමු. මේ භික්ෂුන් වහන්සේලා 7 නම එකට තෝරගත්ත කන්දක්. මේ කන්දට නගින්න පුළුවන් ඉනිමගක ආධාරයකින්. හැබැයි ඉනිමගක ආධාරයකින් නැග්ගට ඉනිමග බිමට දැම්මොතින්, බිමට වැටුනොතින් ආයිමත් උඩට නැගවපු පිරිසට බහින්න ක්‍රමයක් නැහැ. දැන් මේ 7 නම ඉනිමගක ආධාරයකින් නැගලා ඉනිමග පහලට තල්ලු කරා. තමන්ගේ හිත වෙනස් වෙලා පහලට බහින්න ඕනේ කියලා සිතුවිල්ලක් හරි ඉපදුනොත් කියන බයට. දැන් 7 නම කතිකාවක් කරගත්තා. අපි 7 දෙනාම එකට වීරිය වඩලා රහත් වෙමු. දැන් 4 නමම වීරිය වඩනවා. 7 නම වීරිය වඩද්දී ඒ රාත්‍රියේ එක්තරා තෙරුන් වහන්සේ නමක් උතුම් මහරහත් භාවයට පත් වුණා. අරහත් ඵලයට පත් වුණා. උන්වහන්සේ පහවදාම ගිහිල්ලා දාණය පිණ්ඩපාතේ 이르දියෙන් ගිහිල්ලා පිණ්ඩපාතේ උතුරු කුරු දිවයිනෙන් දාණය අරගෙන අර අනිත් 6 නමට දෙනවා. නමුත් උන්වහන්සේලා බාරගත්තේ නෑ. මොකද උන්වහන්සේලා කියනවා අපි කතිකා කරගත්තේ නෑනේ කලින්. කවුරු හරි කෙනෙක් රහත් වුණොත් ඒ කෙනා දාණය අරගෙන දුනොත් ඒක පිළිගන්නවා කියලා. අපි කතිකා කරගත්තේ නෑ. ඒ නිසා අපි ඔබ වහන්සේගේ දාණය පිළිගන්න බෑ කියලා දාන ප්‍රතික්ෂේප කළා. දැන් 6 නම ආයි වීරිය වඩනවා. ඔය අතරේ ඊළඟ දවසේ තවත් හාමුදුරුවෝ නමක් අරහත් ඵලය ලැබුවා. අනාගාමී ඵලය ලැබුවා. පළවෙනි හාමුදුරුවෝ රහත් වුණා, දෙවෙනි හාමුදුරුවෝ අනාගාමී වුණා. හැබැයි එතනින් එහා පැත්තට අනිත් 5 නම එක මාර්ගයක් ඵලයක්වත් ලබා ගත්තේ නෑ. පින්වත්නි 7 නමම මරණයටපත් වුණා. රහත් වෙච්ච හාමුදුරුවෝ පිරිනිවන් පෑවා. අර අනිත් 6 දෙනාම මරණයටපත් වුණා. අනාගාමී වෙච්ච හාමුදුරුවෝ සුද්ධාවාස ලෝකෙ ගිහිල්ලා බ්‍රහ්මෙක් වෙලා ඉපදුනා. අර අනිත් 5 නම දෙව්ලොව ගිහිල්ලා ඉපදුනා. දැන් ඔන්න 7 නමගේ කතාව එතනින් අවසන්. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ තමයි පින්වතුනි ඔය 5 නම නැවත මනුෂ්‍ය ලෝකෙ ඉපදුනේ. එක හාමුදුරුවෝ කෙනෙක් තමයි පින්වත්නි පුක්කුසාති රජතුමා. ඊළඟට තව කෙනෙක් තමයි කුමාර කාශ්‍යප හාමුදුරුවෝ, අනිත් කෙනා දබ්බමල්ල පුත්ත, එක්කෙනෙක් සබිය කියන පරිබ්‍රාජකයා, තව කෙනෙක් බ්‍රහ්ම ලෝකේ ඉපදිච්ච කෙනා. ওই විදිහට තමයි පින්වත්නි මේ 6 නම පහළ වුණේ. දැන් ඔතනින් 5 නමක් අපේ බුද්ධ ශාසනයේ නැවත ඇවිල්ලා පැවිදි වෙලා මාර්ගඵල ලැබුවා. ඔය අතරේ හිටපු එක්කෙනෙක් තමයි දැන් මේ බාහිය දාරුචීරිය හාමුදුරුවෝ. ඒ බාහිය දාරුචීරිය හාමුදුරුවන්ට ඒ වෙලාවේ ඇවිල්ලා අර සුද්ධාවාස ලෝකේ කල්යාණ මිත්‍රයෙක් ඇවිල්ලා පිහිට වුණේ පින්වතුනි අර කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ එකට මාර්ගයේ වඩපු 7 දෙනාගෙන් එක්කෙනෙක්. ඒ අනාගාමීන් වහන්සේ තමයි බ්‍රහ්ම ලෝකේ ඉඳලා ඇවිල්ලා මාර්ගය පෙන්වුවේ. හැබැයි පෙන්නපු ගමන් උන්වහන්සේත් එක්ක වාද කර කර ඉන්න ගියේ නෑ. තරක කර කර ඉන්න ගියේ නෑ. උන්වහන්සේත් එක්ක ඒ වෙලාවෙම ඒ කාරණාව පිළි අරගෙන ඒ මොහොතේම ප්‍රමාද නොකර දරපතුරු ටිකකින් ශාරීරිය වසාගෙන ගියා. අර එහෙම දරපතුරු වලින් ශාරීරිය වසාගත්තු නිසා තමයි දාරුචීරිය කිව්වේ බාහිය කියන්නේ විදේශිකයා කියන නම. බලන්න පින්වතුනි දැන් එක වචනයෙන්ම හිත වෙනස් කරගෙන ගියා බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න. 4 පද ගාථාවකින්ම රහත්ඵල ලැබුවා. මේ ශාසනේ කෙටිම කාලයකින් සුඛසහගත ප්‍රතිපදාවකින් අරහත් ඵලෙ ලැබපු භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයේ ලැබුවේ උන්වහන්සේ. ඊළඟට පින්වත්නි දැන් මම ඔය කිව්වේ තමන්ගේ අඩුපාඩුව තමන්ගේ වරද පෙන්වල දුන්නු ගමන් ඒකෙන් නිදහස් වෙලා ගිහිල්ලා මාර්ගය හොයාගත්තා. හැබැයි තමන්ගේ අඩුපාඩුව දකින්නේ නැති කෙනා, තමන්ට වරදක් පෙන්වුවම ඒ වරද බාරගන්න සෝදානම් නැති කෙනා, ඒ වරදට අවවාද දෙන කෙනත් එක්ක ගැටෙන කෙනා කවදාවත් පින්වතුනි වරද හදාගන්නේ. හොඳම උදාහරණය තමයි කෝකාලික හාමුදුරුවෝ. ඒ වගේ උදාහරණ ගණනාවක් තියෙනවා. නමුත් එක උදාහරණයක් තමයි කෝකාලික හාමුදුරුවෝ. කෝකාලික හාමුදුරුවෝ පින්වත්නි
දවසක් තමන්ගේ විහාරස්ථානයට අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම වඩිනවා. උන්වහන්සේලා දෙනම වැඩපු වෙලාවේ ඒ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමට විවේක පහසුකම් සලසලා ගමේ පිරිසට දන්වනවා. අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම වැඩලා ඉන්නවා. ඇවිල්ලා උන්වහන්සේලාගෙන් ධර්මයක් ශ්‍රවණය කරන්න කියලා. ඇවිල්ලා වැඳ පුදා ගන්න කියලා. ආන් ඒ වෙලාවේ පින්වත්නි බොහෝ පිරිසක් මේ කෝකාලික හාමුදුරු වැඩ ඉන්න පන්සලට ආවා. එනකොට හිස් අතින් ආවේ නෑ. පිරිකර ගොඩක් අරගෙන ආවා. දැන් කෝකාලික හාමුදුරන්ගේ අරමුණත් වෙලා තිබුණේ කරුණාවෙන් මේ පිරිසට අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම වන්දනා කරවලා පිනක් කරව ගන්න නෙවෙයි. උන්වහන්සේගේ වෑයම වෙලා තිබුණෙත් ඒකමයි. ඒ වෙලාවේ පින්වත්නි උන්වහන්සේ දන්නවා අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම අල්පේච්චයි. උන්වහන්සේලා ගේන මේ පිරිකර මේ තැන්වලින් තියලා යනවා. මේව අරගෙන යන්නේ නෑ. එතකොට ඒ නිසා උන්වහන්සේ දන්නවා මට මේ පිරිකර ටික මට අයිති වෙනවා එතකොට. නමුත් පින්වත්නි උන්වහන්සේ හිතපු අදහස වෙනස් වුණා. ආපු පිරිස අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට පූජා කරපු පිරිකර උන්වහන්සේලා දෙනම නැති භික්ෂුන් වහන්සේලාට බෙදලා දුන්නා. ඒ වෙලාවේදී පින්වත්නි කෝකාලික හාමුදුරන්ට කේන්ති ගියා. කෝකාලික හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට මේක ඇවිල්ලා කියනවා. කියනකොට කොහොමද කියන්නේ? ස්වාමීනි අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම අල්පේච්ච නෑ බහුභාණ්ඩිකයි කියනවා. භාග්‍යවතුන් වහන්සේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම ගැන හොඳට දන්නවා. භාග්‍යවතුන් වහන්සේ කියනවා කෝකාලික එහෙම කියන්න එපා. නමුත් ආයමත් කියනවා නෑ ස්වාමීනි අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම බහුභාණ්ඩිකයි. දෙවනවරත් භාග්‍යවතුන් වහන්සේ කෝකාලික හාමුදුරන්ට කියන කෝකාලික එහෙම කියන්න එපා. තුන්වෙනි වරත් කියනවා ස්වාමීනි අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම බහුභාණ්ඩිකයි. ඔබ වහන්සේ කොච්චර අල්පේච්චයි කිව්වත් උන්වහන්සේලා දෙනම බහුභාණ්ඩිකයි. උන්වහන්සේලා පෙන්වන ස්වභාවය නෙවෙයි උන්වහන්සේලාගේ ඇතුලේ තියෙන්නේ. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ නිහඬ වුණා. ඇයි නිහඬ වුණේ? දන්නවා තුන්වෙනි වතාවෙත් කිව්වට පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැති නිසා කෝකාලික හාමුදුරන්ගේ හිසාත් කඩකට පැරෙනවා. ඒක භාග්‍යවතුන් වහන්සේලාගේ ධර්මතාවය. තෙවරක් කියලාත් භාග්‍යවතුන් වහන්සේගේ වචනේ පිළිගත්තේ නැත්තම් ඒ පිළිගන්නේ නැති කෙනාගේ හිස හත් කඩකට පැරෙනවා. පින්වත්නි මේ වෙලාවේ කෝකාලික හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේට චෝදනාවක් කරනවා. මොකද කරන චෝදනාව? ස්වාමීනි ඔබ වහන්සේලා කොහොමත් ඉතින් අග්‍රශ්‍රාවකයන් වහන්සේලාගේ පැත්ත ගන්න බව මම දන්නවා. මට ඒකට කිසි දුකක් නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේට චෝදනාවක් කරලා යන්න ගියා. බලන්න පින්වතුනි මේ කියන දේ අහන්නේ නැහැ කියන කාරණාව ඉතා වැදගත් කරුණක්. බොහෝ දෙනෙක් අද ඉන්නවා පින්වතුනි මේ තමන්ට තිබෙන අවබෝධයට තමන්ගේ තියෙන දැනුමට මුල් තැනක් දෙන්න ගන්නවා. තේසකුණ ජාතකයේ වචනින් කියලම තියෙනවා පඤ්ඤංචකෝ අසස්සූසං නකෝචි අධිගච්ඡති. පඤ්ඤංචකෝ අසස්සූසං නකෝචි අධිගච්ඡති. කියන දේ අහන්නේ නැති කෙනා කීකරුවෙන් නැති කෙනාට ප්‍රඥාව වැඩින්නේ නැහැ කියලා. මේ කෝකාලික හාමුදුරන් කතාවකට හොඳ උදාහරණයක්. දැන් කෝකාලික හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේට චෝදනාවක් කරලා ආරාමයට ගියා. උන්වහන්සේ ගියාම උන්වහන්සේගේ ශරීරය පුරාවටම පළු දැම්මා. අබෑට තරම් හටගත්ත මේ පළු මුංගට තරම් ලොකු වුණා. කඩලට තරම් පස්සේ ලොකු වුණා. දැන් මේ වර්ධනය වෙලා බෙලිගෙඩි දක්වාම ශරීරයේ මේ රෝගය වර්ධනය වුණා. ඔය අතරේ පින්වතුනි මේ කෝකාලික හාමුදුරුවෝ පැවිදි කරපු තුරු කියලා හාමුදුරුවෝ කෙනෙක් හිටියා. මේ තුදු හාමුදුරුවෝ ඒ වෙනකොට අනාගාමී වෙලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඉපදිලා හිටියේ. ඒ හාමුදුරුවෝ ඒ කියන්නේ බ්‍රහ්මීන් වහන්සේ අනාගාමී බ්‍රහ්මීන් වහන්සේ කෝකාලික හාමුදුරන්ගේ ළඟට ආවා. බලන්න අපි කලින් දවසක දේශනා කරා මේ කල්යාණ මිත්‍රයන් දෙස නොනැමෙන හිතක් තියෙන. කල්යාණ මිත්‍රයන් කෙරෙහි නැමුණු නැති හිතක් තියෙනවා නම් ඔහුට කල්යාණ මිත්‍රයෝ කොච්චර ලැබුණත් අනුග්‍රහ කරත් ඒකෙන් ගොඩ යන්න බෑ. ඒකට හොඳම උදාහරණ මේ කෝකාලික හාමුදුරුවෝ කල්යාණ සම්පවංකතා ගුණේ මේ කෝකාලික හාමුදුරන්ගේ ළඟ නැහැ. ආන් ඒ වෙලාවේ තුදු කියන බ්‍රහ්මීන් වහන්සේ
කෝකාලික හාමුදුරන්ගේ ළඟට ඇවිල්ලා කෝකාලික හාමුදුරන්ට මේ කාරණාව පැහැදිලි කරලා දෙනවා. එතකොට කෝකාලික හාමුදුරුව අහනවා නුඹ කවුද? කියනවා ස්වාමීනි මම තමයි ඔබ වහන්සේගේ උපාධ්‍යයන් වහන්සේ. ඔබ වහන්සේගේ ගුරුවරයා. ඒ වෙලාවේ කෝකාලික හාමුදුරුව අහනවා බුදුරජාණන් වහන්සේ කිව්වා නේද නුඹ අනාගාමී වුණා කියලා. එහෙමයි ස්වාමීනි. දැන් සාමාන්‍යයෙන් පින්වත්නි මේ අනාගාමී කියන වචනේ සරලව ගත්තොතින් අනාගාමී කියන්නේ න ආගාමී එන්නේ නැහැ කියන එකයි. හැබැයි එතන එන්නේ නැහැ කියන අර්ථය කියලා තියෙන්නේ නැවතත් අනාගාමීන් වහන්සේ මේ කාම ලෝකවලට එන්නේ නැහැ. ඒ කියන්නේ මනුෂ්‍ය ලෝකයටවත් දිවි ලෝකයටවත් ඒ වගේ කාම භවවලට එන්නේ නැහැ. ඒ කාම භවවලට නොයන අර්ථයෙන් තමයි මේ න ආගාමී අනාගාමී කියලා තියෙන්නේ. හැබැයි කෝකාලික හාමුදුරුවෝ අර එන්නේ නැහැ කියන අර්ථයෙන් දැන් කෝකාලික හාමුදුරුවෝ හිතන්නේ න ආගාමී කියන්නේ එන්නේ නැහැ. ආයමත් මේ කිසිම ලෝකයකට එන්නේ නැහැ. ඒක නා ගියාම ආයේ එන්නේ නැහැ කියන එක නිකන් සාමාන්‍යයෙන් 이르දියෙන්වත් ධානයකින්වත් එන්නේ නැහැ කියන අර්ථය තමයි කෝකාලික හාමුදුරුවෝ හිතන්නේ. ඉතින් කෝකාලික හාමුදුරුවෝ අර්ථයෙන් කියනවා භාග්‍යතුන් වහන්සේ කිව්වනේ ඔබ අනාගාමුණා කියලා. මොකටද අහන වේදන් ආවේ? ඔබ ලොකු වරදක් කරලා තියෙන කියලා කියනවා භාග්‍යතුන් වහන්සේට. භාග්‍යතුන් වහන්සේ ඉන්නේ නැති කෙනෙක් භාග්‍යතුන් වහන්සේ ඉන්නේ නැහැ කියපු කෙනෙක් ආපු එක. ඒ කියන්නේ කෝකාලික හාමුදුරුවන්ට අවවාදයක් අනුශාසනාවක් කරලා පිහිට වෙන්න ආවා. නමුත් කෝකාලික හාමුදුරුවෝ මොකද කළේ? ඒ ආපු මිත්‍රයාගේ අඩුපාඩුවක් නොවන අඩුපාඩුවක් පෙන්වලා දුන්නා. ඒකයි මෙතන කියන්නේ තමන්ගේ හිතේ දැඩි කෙලෙස් තියෙනවා. තමන්ට මේ වගේ චේතනාවල් ඇති වෙලා තමන්ගේ හිත මේ කෙලෙස් වලින් දූෂ්‍ය වෙලා ඒ කෙලෙස් ස්වභාවයක් නිසා තමයි මට මේ දේ උනේ කියන එක තමන් පිළිගන්න සෝදානම් නැහැ. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ කිව්වේ ඒකයි අර දැඩි කෙලෙස් තියෙන බව දන්නේ නැති කෙනා හීන වෙන්නේයි. හීන වෙන්නේ න චන්දං ඥානෙස්සති න වායමිස්සති න විරියං ආරභිස්සති තත්සංගනස්ස පහනාය. ඒ කියන්නේ මේ අංගණයන් ප්‍රහාණය කරන්න කෙලෙස් ප්‍රහාණය කරන්න ඒ කෙනා උත්සාහ ගන්නෙත් නැහැ, දැනගන්නෙත් නැහැ, වෑයම් කරන්නෙත් නැහැ, වීරිය වඩන්නෙත් නැහැ, ආරම්භ කරන්නෙත් නැහැ. ඒ නිසා ඒ කෙනාට ගොඩ යන්න බෑ. අන්න ඒ අර්ථයෙන් සාරිපුත්ත හාමුදුරුවෝ කියන්නේ මේ දෙන්න අතරින් කෙලෙස් තියෙන බව දන්නේ නැති කෙනා හීනයි. දැන් මේ කෝකාලික හාමුදුරුවෝ අසරණ වුණේ හීන භාවයක් නිසා. දැන් බලන්න බුදුරජාන් වහන්සේත් පිහිට වුණා. ඊළඟට අනාගාමීන් වහන්සේ නමකුත් ඇවිල්ලා පිහිට වුණා. බලන්න මොනතරම් අනුග්‍රහයද මේ ජීවිතවලට ලැබුණේ. ඊතරම් අනුග්‍රහයක් ලැබිලත් අර තමන්ගේ වරද තමන්ගේ අඩුපාඩුව තමන් බාරගන්න සූදානම් නැති නිසා උන්වහන්සේ ගිහිල්ලා පින්වතුනි ඊළඟ ආත්ම භාවී පුදුනා කොහෙද? අවි කොච්චර කාලයකට? පදුම කියන ගණනට. සමහර දෙනෙක් කියනවා පදුම කියන නිරේකේ පුදුනා කියලා. පදුම කියලා නිරයක් නෑ පින්වතුනි. පදුම කියලා ඉලක්කමක් තියෙන්නේ. ඔය ඉලක්කම් නම් කරන ක්‍රමවල එක ක්‍රමයක් තමයි පදුම. ඒක ඉක්මවා ගියපු ඉලක්කමක නමක් තමයි අසංඛ්‍ය කියන්නේ. ඊට මෙහා තියෙන ඉලක්කමක් තමයි පදුම කියලා කියන්නේ. ඒ පදුම ගණනට පින්වත්නි කෝකාලික හාමුදුරුවෝ අවීචී ගිහිල්ලා පුදුනා. අති දීර්ඝ කාලයක්. ඇයි ඒ? තමන්ගේ හිතේ ස්වභාවය අවබෝධ කරගන්නට තමන්ට දක්ෂභාවයක් නැති නිසා. ඒ නිසා පින්වතුනි දැන් දේවදත්ත හාමුදුරන්ටත් ඒ ටිකනේ උනේ. බලන්න දේවදත්ත හාමුදුරට කී දෙනෙක් නම් අනුග්‍රහ කරාද? භාග්‍යතුන් වහන්සේ අනුග්‍රහ කරලා තියෙනවා. ඊළඟට පින්වතුනි බොහෝ ශ්‍රාවකයන් වහන්සේලා අනුග්‍රහ කරා. එක දවසක් භික්ෂුන් වහන්සේලා පිරිසක් බලාගෙන ඉඳලා බැරිම තැනයි දේවදත්ත හාමුදුරන්ට ගිහිල්ලා කියනවා ස්වාමීනි පින්වත් දේවදත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේට කොච්චර උපකාර කරලා තියෙනවද? ඔබ වහන්සේව පැවිදි කෙරේවා, ඔබ වහන්සේ උපසම්පදා කෙරේවා, ඔබ වහන්සේට කමඨහන් දුන්නා, ඔබ වහන්සේ ධානය ලැබුවා, ඔබ වහන්සේ සිල් රැක්කා, ඔබ වහන්සේ ප්‍රාතිහාර්යයන් පාන පුළුවන් කමක් ලැබුණා. ස්වාමීනි ඔබ වහන්සේට මොනතරම් උපකාරයක් භාග්‍යවතුන් වහන්සේගෙන් ලැබුණාද? එහෙම භාග්‍යවතුන් වහන්සේට ඇයි ඔය වගේ කරදර කරන්නේ කියලා අහනවා. ඒ වෙලාවේ දේවදත්ත හාමුදුරුවෝ වාඩි වෙලා හිටපු බිමින් තනකොළ පඳුරෙන් එක තනකොළ මිටියක් අතට කඩාගෙන පෙන්නලා කියනවා. තනකොළ කොළයක් අතට අරගෙන කියනවා පින්වත් මහණෙනි මට බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මේ තනකොළ ගහක කොළයක් තරම් දෙයක් ලැබිලා නැහැ කියලා. බලන්න පින්වත්නි දේවදත්ත හාමුදුරන්ගේ හිතේ තිබිච්ච සංකල්ප.
තොර ඒ වගේ සංකල්ප ගොඩනැගුණේ උන්වහන්සේගේ හිතේ මොකක් නිසාද? උන්වහන්සේට මේ කෙලෙස් සිත අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා. හැබැයි හිතන්ඩ දේවදත්ත හාමුදුරුවෝ කියලා කියන්නේ මේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. සංසාරේ මහාකල්ප අසංඛ්‍ය දෙකක් පාරමිතා පුරවපු මහ උත්තමයන් වහන්සේ නමක්. අනාගතයේ පසේ බුද්ධත්වයේ වෙනුවෙන් නියත විවරණේ ලබාගෙන තියෙන මහ උත්තමයන් වහන්සේ නම. නමුත් එහෙම උත්තමයන් වහන්සේ පින්වත්නි, ඒ උත්තමයන් වහන්සේ තමයි අද අන්තරකල්ප 54ක් කියන අති දීර්ඝ කාලයක් දුක් විඳින අවීචි මහා නිරේ ඉපදිලා ඉන්නේ. කල්යාණ මිත්‍රයෝ කොච්චර පිහිට වුණාද? නමුත් අර උන්වහන්සේ තමන්ගේ වැරැද්ද තමන් බාරගන්න සූදානම් වුණේ නෑ. දැන් ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ කාලේ විශාල පිරිසක් හිටියා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ළඟම ඉඳලා තමන්ගේ වැරදි දකින්නේ නැතුව අනිකාගේ වැරදි දැකලා, ඒ කියන්නේ අනිකාගේ ළඟ වැරදි නෑ, නමුත් තියෙන දේවල් වැරදි හැටියට දැකලා විවේචනය කරලා. අපි කලිනුත් කියලා තියෙන සුණක්කත් හාමුදුරුවෝ එහෙම කෙනෙක්නේ. සුණක්කත් හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට උපස්ථානත් කරා. නමුත් සුණක්කත් හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේට ගෙන් කමටහනක් ලබාගෙන දිව ඇස ලැබුවා. හැබැයි දිව්‍ය කන ලැබුණේ නැහැ. දෙවෙනි වර ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් දිව්‍ය කන ලබන කමටහන ඉල්ලුවම භාග්‍යවතුන් වහන්සේ ඒක දුන්නේ නැහැ. ඉතින් හේතුව මොකද්ද? දිව්‍ය කන ලබන්න තරම් ඒ සුණක්කත් හාමුදුරුවෝ සුදුසු නැහැ. උන්වහන්සේට දිව්‍ය කන ලැබෙන්නේ වැඩෙන්නේ නැහැ. ඒ නිසා දුන්නේ නැහැ. ඉතින් නමුත් සුණක්කත් හාමුදුරුවෝ තැන් තැන්වල බුදුහාමුදුරට බැන බැන ගියා. මොකක් කියලාද? බුදුරජාන් වහන්සේ ශාක්‍ය කුලේ, මම ශාක්‍ය කුලේ. භාග්‍යවතුන් වහන්සේටත් දිව්‍ය ඇස තියෙනවා, මටත් දිව්‍ය ඇස තියෙනවා. භාග්‍යවතුන් වහන්සේට දිව්‍ය කන නිසා, මට කන තියෙන නිසා මට කමටහන දුන්නේ නෑ. මොකද මටත් දිව්‍ය කන ලැබුණොත් උන්වහන්සේ මම එක සමාන වෙයි කියලා බයට කියලා. බලන්න පින්වත්නි, මේ ලෝතර භාග්‍යවතුන් වහන්සේගේ ළඟම ඉඳපු අය භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව දැකපු විදිය. එතකොට බලන්න තමන්ගේ ජීවිතය කොච්චර අසරණ භාවයකට පත් වෙනවද මේ ස්වභාවය නිසා. ඒ නිසා පින්වත්නි, තමන් හැම වෙලාවකම තමන්ගේ අඩුපාඩු දකින්න. තමන්ගේ අඩුපාඩුව දකින කෙනා මේ බුද්ධ ශාසනයේ පින්වත්නි ඊටාම හික්මුණු කෙනෙක් බවට පත් වෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි බුදුරජාන් වහන්සේගේ කාලේ භාග්‍යවතුන් වහන්සේගේ ළඟට එනවා පින්වත්නි යසෝජ කියලා තෙරුන් වහන්සේ නම. මේ යසෝජ තෙරුන් වහන්සේ අපේ ශාසනයට ඇතුල් වෙන එක්තරා විශේෂ සිදුවීමක් නිසා පින්වත්නි අපි පින්වතුන් අර අහලා තියෙනවා මේ රත්තරන් පාට ශරීරයක් තියෙන කටගඳ ගහන මාළුවෙක් පිළිබඳ. කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලේ ධර්මයේ වැරදියට කියලා, වැරදියට බණ කියලා, ඒ අකුසල කර්මී විපාක දීලා අවීචී ඉඳලා අපේ භාග්‍යවතුන් වහන්සේගේ කාලේදී ගඟේ රත්තරන් පාට මාළුවෙක් කියලා උපදිනවා. හැබැයි කටගඳ ගහනවා. යසෝජ කියලා එක දීවරයෙක් හිටියා. දීවරයාට මේ මාළුව අහුවෙලා ගිහිල්ලා රජතුමාට දෙනවා. රජතුමා මේ මාළුව අරගෙන ගිහලා බුදුහාමුදුරන්ට දෙනවා. මේක අමුතු ජාතිය මාළුවෙක්, මනුෂ්‍ය ලෝකේ දැකලම නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මේ මාළුවට භාග්‍යවතුන් වහන්සේට මාළුව ගිහිල්ලා දුන්නම භාග්‍යවතුන් වහන්සේ මේ මාළුව අරගෙන ඒ වෙලාවේ එකපාරටම භාග්‍යවතුන් වහන්සේ කියනවා මේ කපිලනේ. ඒතර ඒ වෙලාවේ පිරිස බලනවා මොකද්ද මේ කාරණාව කියලා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ ආනුභාවයෙන් අර මාළුවට කතා කරන සලස්වනවා. ඉතින් මාළුවත් එක්ක සංවාද කරලා මාළුවා මේ තත්ත්වයට පත් වෙන්න හේතුව මොකද්ද කියලා අතීත කතා පොත කියනවා. ඉතින් ඒ වෙලාවේ මාළුවගෙන් අහනවා කපිල දැන් කොහේ ඉඳලා දාවේ? ස්වාමීන් අවීචී ඉඳලා. ඊළඟට කියනවා ඊළඟට භාග්‍යවතුන් වහන්සේ අහනවා කපිල දැන් කොහෙටද යන්නේ? ස්වාමීනි අවීචියටමයි කිව්වා. අවීචී ඉඳලා වෙල දැන් ආයෙමත් යන්නේ නේ අවීචියට. ඉතින් ඒ වෙලාවේදී පින්වත්නි අර යසෝජ කියලා දීවරයත් එතන හිටියා. ඔහුට තමයි මේ මාළුව හම්බුනේ. නමුත් ඔහුත් එතන හිටියා. ඒ සිදුවීම දිහා දැකලා මේ සංසාරය පිළිබඳ බයක් ඇති කරගන්නවා. ඒ බය දැකලා යසෝජ දීවරයා 500 දෙනෙක් එක්ක තමන්ගේ මේ දීවර කර්මාන්තය කරපු 500 දෙනෙක් එක්ක පැවිදි වෙලා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයට එනවා. දැන් ඇවිල්ලා පින්වත්නි මට මතකයට ජේතවනාරාමේ තමයි මේ 509 එන්නේ. ඇවිල්ලා දැන් 509 ඉනෝ බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන. දැන් භාග්‍යවතුන් වහන්සේ ගැන පැහැදිලා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේව දැන් මහාන වෙලා පළමු වතාවට දකින්න යනවා. අලුත පැවිදිච්ච 509. දැන් මේ පිරිස පින්වත්නි දීවර පිරිසක්නේ. සාමාන්‍යයෙන් දීවර පිරිසගේ එක ස්වභාවයක් තමයි අර මුහුදේ තියෙන රළ අභිබවා කතා කරලා ඒ රළට වඩා වේගෙන් කතා කරලා සාමාන්‍යයෙන් දීවර කර්මාන්තය කරන ඒ අයගේ තිබෙන එක්තරා ලක්ෂණයක් තමයි ඒ අයගේ මේ කටේ ශබ්දය බොහොම වේගවත්. ඒ වගේම උස් හඬක් තියෙන්නේ.
දැන් භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමේදී ඕක අහලා ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා කවුද අර මාළුකාරයෝ වගේ පිරිසක් කෙවිලි කෑ ගහන්නේ කියලා. දැන් ඒ අයගේ වෘතියම භාග්‍යවතුන් වහන්සේට චෝදනාවක් කරනවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේගේ ළඟට 500 දෙනා වාවම එක මොහොතක් මෙතන ඉන්න එපා සියල්ලෝම යන්න කියලා ලෙව්වා. භාග්‍යවතුන් වහන්සේ චෝදනා කරලා බැනලා ඒ කියන්නේ හයියෙන් ශබ්ද කරා කියලා දොස් කියලා එතන යන්න කිව්වා. අර 500 දෙනා බලන්න දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයට භාග්‍යවතුන් වහන්සේ ගැන පැහැදිලා ආවේ. හැබැයි දැන් භාග්‍යවතුන් වහන්සේ මේ වෙලාවේ බැන්නේ බොහොම තද සැරපරුස වචන වලින් නෙවෙයි. උන්වහන්සේ බොහොම කරුණාවෙන් උන්වහන්සේ ඒ වෙලාවේ යම් ආකාරයකට උස් ස්වරයකින් ඒ පිරිසට කිව්ව යන්න කියලා. නැත්නම් මොකද මේ වගේ කාරණාවල් අද සමාජගත වුණාම ඒවා බොහෝම වැරදියට සමාජයේ මිනිස්සු පාවිච්චි කරනවා. බුදුරජාණන් වහන්සේත් මෙහෙම වැරදි කරපායට මේ වගේ බැනලේ ලේවල තියෙනවා. එහෙනම් අපිත් එලවන්න ඕන කියලා ඒ අර්ථයෙන් එලවනවා. එහෙම කරන්න එපා. මොකද මේක භාග්‍යතුන් වහන්සේගේ ඥාණයට විතරක් ගෝචර වෙච්ච කරුණක්. බලන්න මේ කාරණාව සිද්ධ වෙන විදිය. දැන් මේ 500 දෙනා බුදුහාමුදුරුවෝ කිරේ පැහැදිලා ඇවිල්ලා ඒ 500 දෙනා එලෙව්වම මොකද කළේ? ඉන්න තැන් ඉඳලාම බුදුරජාණන් වහන්සේට වැඳලා ඊළඟට තමන් වාඩි වෙලා හිටපු ඒ ආසන සියල්ලක්ම පිළිවෙලකට තැම්පත් කරලා ඉන්න තැන අතුගාලා පසුපසින් පසුපසට විහාරයෙන් එළියට බහැලා තමයි පින්වත්නි අර 500 දෙනා ගිහිල්ලා තියෙන්නේ. ගිහිල් එක්තරා ගහක් මුල 500 දෙනා වාඩි වෙලා යශෝජ තෙරුන් වහන්සේ 500 දෙනාට කියනවා බුදුරජාණන් වහන්සේ අපි වෙලෙව්වේ හේතුවක් නැතුව නෙවෙයි. හේතුවක් ඇතුව. භාග්‍යවතුන් වහන්සේ අපගේ වරදක් දැකලා එළිව්වේ. අපි එහෙමනම් භාග්‍යවතුන් වහන්සේගේ සිත් දිනා ගන්න අපි මේ ස්ථානෙදිම මෙතන ඉඳගෙනම අපි වීරිය වඩමු. මොකද බුදුරජාන් වහන්සේ දන්නවා අපේ නිවන තියෙන එතන නෙවෙයි මෙතන. එහෙනම් අපේ නිවන මෙතනයි ඇත්තේ. ඒකේ අපි වෙතනින් එළෙව්වේ. එහෙනම් අපි මෙතන ඉඳගෙනම වෑයම් කරමු කියලා වෑයම් කරා 500 දෙනාම පින්වතුනි රහත් ඵලය ලැබුවා. බලන්න තමන්ගේ අඩුපාඩුවක් පෙන්වලා දුන්නම ඒ අඩුපාඩුව පෙන්වලා දුන්නු කෙනත් එක්ක ගැටුන්නේ නැහැ. සුනක්කත් හාමුදුරුවෝ ගැටුණා. කෝකාලික හාමුදුරුවෝ ගැටුණා. බලන්නේ ගැටිච්ච අයට අද වෙලා තියෙනදී. සුනක්කත් හාමුදුරුවෝ තවිචිට ගියා. කෝකාලික හාමුදුරුවෝ තවිචිට ගියා. දේවදත්ත හාමුදුරුවෝ තවිචිට ගියා. තමන්ගේ අඩුපාඩුව තමන්ගේ හිතේ ස්වභාවය තමන් හරියට අවබෝධ කරගන්නේ නැති තාක්කල් තමන්ගේ වරද තමන් දකින්නේ නැති තාක්කල් පින්වත්නි ඒ කෙනාට මේ සංසාරයෙන් ගොඩ එන්න බෑ. ඒ කෙනාට සසර දියුණුවක් ලබන්න බෑ. ඒ නිසා තමන්ගේ වරද හැටියට දකින්න. යශෝජ තෙරුන් වහන්සේ ප්‍රධාන 500 දෙනාම බුදුරජාණන් වහන්සේ දකිනවා දැන් රහත් බව ලැබුවා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ දකිනවා ඒ ගහ ළඟින් ලොකු ආලෝකයක් විහිදුණා. මේ 500 දෙනා රහත් වෙච්ච වෙලාව. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට මේ කාරණාව මතක් කරාම භාග්‍යවතුන් වහන්සේ එක්තරා එරිදිමත් භික්ෂුන් වහන්සේ නමකට කියනවා යන්නර 500 දෙනාට එන්න කියන්න කියලා. ඒ 500 දෙනාට ගිහිල්ලා පණිවිඩය කියනවා. දැන් 500 දෙනා මේ වෙලාවේ භාවනා කර ඉඳලා තියෙන්නේ. 500 දෙනා පින්වතුනි වඩිනවා භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න තැනට. ඇවිල්ලා පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන 500 දෙනාම සමාධි සමාපත්තියකට සමවැදෙලා වැඩ ඉන්නවා. භාවනා යෝගීව වැඩ ඉන්නවා. ආනන්ද හාමුදුරුවෝ පෙර යාමේ ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට කියන ස්වාමීනි භික්ෂුන් වහන්සේලා 500 නම වැඩම කරා කියලා. භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණාවට පිළිතුරක් දුන්නේ නැහැ. ආයමත් මෙදියම් යාමෙත් ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට මතක් කරන ස්වාමීනි 500 නම වැඩිය කියලා. භාග්‍යවතුන් වහන්සේත් ඒ කාරණාවට පිළිතුරක් දුන්නේ. ඊළඟට පස්චිම යාමේ අවසාන යාමෙත් ගිහිල්ලා ඒ වෙලාවේ කියනවා ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ කියනවා ආනන්ද මම දන්නවා. ආනන්ද ඔබ බාධා නොකරනම් අපි තවදුරටත් මේ විදිහට ඉන්නවා කියලා ආනන්ද හාමුදුරන්ට භාග්‍යවතුන් වහන්සේ කියනවා මේ 500 දෙනාම සමාපත්තියකින් සමවැදෙලා හිටියා කියලා. ඔතන ඔය කතාවේ පින්වතුනි හරි අපූර්ව ධර්මකාරණා රාශියක් ඉස්මතු වෙනවා. අපි මේ ධර්ම මාතෘකාවට අදාළ නොවුනත් ඊටාම වැදගත් කරුණු පින්වතුනි ගණනාවක් මෙතනින් ඉස්මතු වෙනවා. පින්වතුනි ඒ කාලේ භික්ෂුන් වහන්සේලා හැම වෙලාවකම ඉඳලා තියෙන්නේ භාවනා කර. ඒ නිසා ඒ පිරිසට කවුරු හරි භාවනා කරන වෙලාවට එල බාධා කරාට ඒ බාධාවක් කොට සලකලා නැහැ. ඉතින් ආනන්ද හාමුදුරුවෝ භාවනා කරන පිරිසකට ගිහිල්ලා කතා කරේ අන්න ඒ නිසයි. ඒ බාධාව කළාට ඒක එච්චර බාධාවක් වෙන්නේ මොකද හැම වෙලාවකම ඉන්නේ භාවනා කර. නමුත් අද කාලේ බලන්න
අද ඊටාම කලාතුරකින් භාවනා කරන නිසා සමහර කෙනෙකුට භාවනාව කරද්දි කරදර කරාම සමහර වෙලාවට බාධාවක් කළොත් කේන්ති යන්න පුළුවන්. කියන්නේ මොකද ඉඳලා හිටලානේ භාවනා කරන්නේ. නමුත් ඒ කාලේ භික්ෂුන් වහන්සේලා දිගටම භාවනා යෝගීවයි වැඩ ඉඳලා තියෙන්නේ. ඊළඟ අනිත් විශේෂම කාරණාව තමයි දැන් මේ පිරිස සමාධි සමාපත්තියකින් වැඩ ඉන්නවා කියන එක ආනන්ද හාමුදුරුවෝ දන්නේ නැහැ. ඒ කියන්නේ ඒ කාලේ භික්ෂුන් වහන්සේලා රහත් උනත් රහත් වෙන්න කලින් උනත් ඉන්න ඉරියව්වෙන් මේ කෙනා රහත්ද මේ කෙනා රහත් නැද්ද කියලා හොයාගන්නත් බෑ. රහත් නොවුණු පිරිස පවා සාන්ත ඉරියව්වක් තමයි තිබිලා තියෙන්නේ. රහත් වෙච්ච කෙනාගේ ඉරියව්වයි රහත් නොවුණු කෙනාගේ ඉරියව්වයි අතර වෙනස හොයාගන්න බෑ. ඒ තරමටම පින්වතුනි හික්මිච්ච පිරිසක් ඒ කාලේ වැඩ ඉඳලා තියෙන්නේ. ඒකනේ ආනන්ද හාමුදුරුවෝ දැන් මෙතන කියන්නේ භාග්‍යවතුන් ස්වාමීන් පිරිස ඇවිල්ලා ඉන්නේ උන්වහන්සේලාට අවවාදයක් දෙන්න. කියන්නේ දැන් ආනන්ද හාමුදුරුවෝ කියනවා මේ වැරද්ද කරලා දැන් සමාව අරගෙන ඇවිල්ලා ඉන්නේ උන්වහන්සේලාට අවවාද කරන්න. ආනන්ද හාමුදුරුවෝ දන්නේ මේ පිරිස රහත් වෙලා කියලා. නමුත් භාග්‍යවතුන් වහන්සේ තමයි කියන්නේ මේ වෙලාවේ පිරිස රහත් වෙලා කියලා. බලන්න පින්වතුනි මේ වගේ අති විශේෂ කාරණාවල් ගණනාවක් මේ කාරණාව ඇතුළේ ඉස්මතු වෙනවා. නමුත් මං අද ඔබට මේ දේශනාව ඇතුළේ විස්තර කරන්න උත්සාහ කරේ විශේෂ කරුණක්. ඒ තමයි දැන් මෙතන සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා කොහොමද අර දැඩිව කෙලස් තියෙන කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ තව කෙනෙක් හීන වෙන්නේ. තියෙන බව දන්න කෙනා ශ්‍රේෂ්ඨයි දන්නේ නැති කෙනා හීනයි. දන්න කෙනා ශ්‍රේෂ්ඨ වෙන්නේ තමන්ගේ හිතේ අකුසල ස්වභාවයක් තියෙනකොට තමන් දන්නවා මම මේකෙන් මිදෙන්නට ඕන. මම මේකෙන් මිදෙන්න වෑයම් කරන්නට ඕන. එනිසා ඒ කෙනා චන්දං ඥානෙස්සති වායමිස්සති විරියං ආරභිස්සති තස්සංගනස පහනාය. තමන්ගේ මේ අංගනයන් ප්‍රහාණය කරන්න ඒ කෙනා වෑයම් කරනවා උත්සාහවන්ත වෙනවා. හැබැයි අර දන්නේ නැති කෙනා එහෙම උත්සාහ කරන්නේ නැහැ. ඉතින් ඒ කාරණාවට තමයි මම උදාහරණ කිහිපයක් මේ පෙන්නුවේ. එනිසා තමනුත් මේ කාරණාව දිහා බලලා හැම වෙලාවකම බලන්න තමන්ගේ හිතේ ස්වභාවය පිළිබඳව. තමන්ගේ හිත හඳුනගෙන දැන් අද ගොඩාක් වෙලාට බලන්න පින්වත්නි මේ බණ 100 200 1000 අවුරුදු 10 15 තිස්සේ ධර්මය අහනවා. නමුත් අර හිතේ දියුණුවක් නැහැ. ඒ හිතේ දියුණුවක් නැත්තේ ඇයි? අර ධර්මයක් අහනවා කියන චේතනාවෙන් බණ අහනවා. නමුත් ඒ ධර්මකාරණාවල් සුතාදතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨියාවා සුප්පිටි විද්‍යා කියන ක්‍රම පහට අනුකූලව ඉගෙන ගන්නේ නැහැ. එහෙම ඉගෙන ගන්නේ නැති නිසා ඒ ධර්මකාරණාවල් ඇතුලේ තිබෙන ජීවිත අවබෝධය Tamanට වැටහෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි Taman හැම වෙලාවකම බලන්න තමන්ගේ හිතේ අකුසල කර්මයන් ඒ ස්වභාවයේ තේරුම් අරගෙන ඒකින් මිදෙන්න වෑයම් කරන්න. කාලේ නිමාවට පත් වෙලා තිබෙන නිසා අදට අපි මේ දේශනාව නිමාවට පත් කරනවා. අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරලා රැස් කරගත්තු උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් දායකත්වයේ දරන පින්වත් පිරිසට පුණ්‍යානුමෝදනා කරනවා. අම්පාර අඹගහවැල්ල අංක 7B 161 නිවසේ පදිංචි EM ටිකිරි බණ්ඩා පුතුණුවන් AGR විමලාවතී ලේලිය EM ඩිංගිරි මහත්තයා කියන දියණිය කියන මේ පින්වන්ත පිරිසයි දායකත්වයේ දරන්නේ. ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා EM පුංචි බණ්ඩා 2001 මියගිය ඒ පුංචි බණ්ඩා පියාණන්ටත් 1988 මියගිය PR රන්මැණිකේ මෑණියන්ටත් එවැගේම 2019 මියගිය EM පොඩිමැණිකේ ඒ අක්කාටත් පින් අනුමෝදන් කරන්නට. එමනම් මේ පින්වත් හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරනවා. එවැගේම සුජීවත්ව සිටින හැම දිනාටම නිදුක් බව නිරෝගී බව සැලසේවා.